තෙරුවන් සරණයි ආයිබෝවන්. දුවේ පුතේ දහම් පාසලේ 6 වසරේ ඉගෙන ගන්න පුංචි දුවලටයි පුතාලටයි අපි අද තව ලස්සන පාඩමක් කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. අපි අද දවසේ සාකච්ඡා කරමු මේ පාඩමේදී අපිට ගොඩක් වැදගත් වෙන දහම් පාසලේදී අපි ඉගෙන ගන්න ඕන තොරතුරු ගොඩක්. අපි මීට කලින් දවසේ අපි ඇයි දහම් පාසල් එන්නේ, දහම් පාසල් ඇවිල්ලා අපි මොනවද ඉගෙන ගන්නේ කියලා ලස්සන කවි පන්තියකින් ඉගෙන ගත්තා. ඉතින් අපි බලමු මේ පාඩමේ මොනවද අපිට ඉගෙන ගන්නට තියෙන්නේ කියලා. දෙවැනි පාඩම තමයි බෞද්ධයෙකුගේ ලක්ෂණ හැඳින ගනිමු කියන පාඩම. ඉස්සෙල්ලා මේ පාඩම පෙරලා ගන්නකෝ. ලියන පොතත් අරගෙන අපි සාකච්ඡා කරමු. විශේෂ දේවල්, වැදගත් දේවල් තිබුණොත් ලියා ගනිමු. හොඳයි. සිරි සිදුහත් දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙසක් පොය මුල් කරගෙන පොය දිනට පෙර දින අටසිල් සමාදන් වූහ. හැම දහම් පාසලකම වෙසක් පොය නිමිති කරගෙන සිල් සමාදන් වෙන වැඩසටහන්, ධර්ම දේශනා පින්කම් සිද්ධ කරනවා. සිරි සිදුහත් කියන දහම් පාසලේ දරුවොත් ඒ විදිහට සිල් සමාදන් වුණා. දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධම්මකිත්ති ස්වාමින් වහන්සේ බෞද්ධයා යන මාතෘකාව යටතේ එදා ධර්ම දේශනාවක් පවත්වනවා සිල් සමාදන් වෙච්ච දවසේ. මොකක්ද මාතෘකාව? බෞද්ධයා කියන මාතෘකාව. හොඳයි. දැන් අපි එම ධර්ම දේශනාවට සවන් දෙමු. ඒ ධර්ම දේශනාවට අපි පළවෙනියටම සවන් දෙනවා කොහොමද උන්වහන්සේ ඒ ධර්ම දේශනාව පවත්වන්නේ කියලා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඝටිකාරෝ කෝ මහරජ කුම්භකාරෝ බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝති. උන්වහන්සේ තුන් වතාවක් නමස්කාරය දේශනා කරලා ඊට පස්සේ මේ සූත්‍ර පාඨය දේශනා කළා. ඝටිකාරෝ කෝ මහරජ කුම්භකාරෝ බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝති කියන පාඨය. මේ පාඨය සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර පිටකේ එක නිකාය ග්‍රන්ථයක් තමයි මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ. ඝටිකාර කියන සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ ඝටිකාර කියන සූත්‍ර දේශනාව. බෝසත් දරුදැරියනි, පින්වතුනි, මා මේ ප්‍රකාශ කළේ ඝටිකාර සූත්‍රයේ සඳහන් ධර්ම පාඨයක්. බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයේ පිරිවරාගෙන කොසල් රට සැරිසරද්දී එක්තරා ප්‍රදේශයකදී මදක් නැවතී සිනා පහල කළා. බුදුරජාණන් වහන්සේ මහා සංඝ රත්නයේ පිරිවරාගෙන කෝසල රාජ්‍යයේ කොසල් රටේ සැරිසරන දවසක එක අවස්ථාවකදී මද සිනහවක් පහල කළා. බුදුහාමුදුරුවෝ අපමෙන් හඬ නගා සිනාසෙන්නේ නැහැ. උන්වහන්සේ යන්තම් සිනා වුණා. මද සිනාව දුටු ආනන්ද හාමුදුරුවෝ
ස්වාමීනි ඔබ වහන්සේ වඩින ගමන නවත්වලා පාර අයිනට වෙලා සිනා පහල කළේ ඇයිදැයි විමසුවා. බුදුරජාණන් වහන්සේ ශබ්ද නගලා hina වෙන්නේ නැහැ. මද සිනහවක් තමයි පහල කළේ. මේක දැක්ක ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ නිතරම බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩම කරපු හාමුදුරුවෝ. උන්වහන්සේ මේක දැකලා අහනවා බුදුහාමුදුරනේ මොකද ඔබ වහන්සේ වැඩම කරන එක නවත්වලා පාර අයිනට වැඩම කරලා මද සිනහවක් පහල කළේ කියලා. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට දුන් පිළිතුරේ සඳහන් කරුණු මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පිළිතුරු දුන්නා. මේ වේහලිංග කියන ගමේ හිටියා වළං හදලා ජීවත් වෙන ගටිකාර කියලා හොඳ බෞද්ධ උපාසක කෙනෙක්. මේ ගම මොකක්ද? කොසල් රටේ වේහලිංග කියන ගම. මේ ගමේ හිටියා ගටිකාර කියලා වළං හදලා ජීවත් වෙන කුඹල්කරුවෙක්. වළං හදලා ජීවත් වෙන අය කුඹල්කරුවෝ කියලානේ හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට වළං හදලා ජීවත් වෙන කෙනෙක් තමයි ගටිකාර කියන්නේ. ඒ විතරක් නෙමෙයි හොඳ බෞද්ධ උපාසකෙක්. ඔහු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයයි උපස්ථායකයයි. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ අග්‍රදායකයා වෙලා හිටියේ අග්‍ර උපස්ථායකයා වෙලා හිටියේ මේ ගටිකාර කියන කුඹල්කරුවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා කවුද? කවුද? ගටිකාර කියන කුඹල්කරුවා. ගටිකාරට යාළුවෙක් හිටියා ජෝතිපාල කියා. ජෝතිපාල කියලා යාළුවෙකුත් හිටියා. ගටිකාරයි ජෝතිපාලයි තමයි එහෙනම් යාළුවෝ දෙන්න. ජෝතිපාල අන්‍ය ලබ්ධිකයෙක්. අන්‍ය ලබ්ධිකයෙක් කියලා කියන්නේ වෙනත් ආගමක් අදහන කෙනෙක්. ජෝතිපාල වෙනත් ආගමක් අදහන කෙනෙක්. ගටිකාර කියන්නේ අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ගිය කෙනෙක්. ගටිකාර කියන්නේ අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය කෙනෙක්. ජෝතිපාල කියන්නේ අවබෝධයක් නැතිව අන්‍ය ලබ්ධිකයක් අනුගමනය කරපු කෙනෙක්. ගටිකාර දිනක් තම මිතුරාට කතා කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකින්න යන්න. දවසක් ගටිකාර කියන මේ යාළුවා ජෝතිපාලට කතා කරලා කිව්වා අපි කාශ්‍යප බුදුහාමුදුරුවෝ බැහැ දකින්න යමු කියලා. මට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකින්න ඕමනාවක් නැහැයි යාළුවා කීවා. ජෝතිපාල කිව්වා මට කාශ්‍යප බුදුහාමුදුරුවෝ බලන්න යන්න ඕමනාවක් නැහැ කියලා. දවසක් දියනෑමට ගිය වේලාවක කතා කළා බුදුහාමුදුරුවෝ දකින්න යන්න. එදා ඔහු බුදුරජාණන් වහන්සේ දකින්න යාමට එකඟ වුණා. පළවෙනි දවසේ කැමති වුණේ නැහැ. දවසක් දියනෑමට ගියපු වෙලාවක ජෝතිපාල කැමති වුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යන්න. බලන්න කල්යාණ මිත්‍රයාගේ තියෙන හොඳ ගතිය. ජෝතිපාල බුදුරජාණන් වහන්සේට බැන වැදුනත් ගටිකාර කිපුණේ නැහැ. පළවෙනි දවසේ බුදුහාමුදුරුවෝ බැහැ දකින්න යන් කියලා කිව්වම ජෝතිපාල කැමති වුණේ නැහැ. මට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න ඕමනාවක් නැහැ කියලා තමයි කිව්වේ. ඒ වෙලාවේදී ගටිකාර ජෝතිපාලට බැන්නේ නැහැ. දෝෂාරෝපණය කළෙත් නැහැ. Taman හොඳ වැඩ කරන අතර තම මිතුරාත් ඒ හොඳ වැඩවලට පිනට දහමට යොදා ගන්න උත්සාහ කළා. ඒක බෞද්ධකමේ හොඳ ලක්ෂණයක්. බෞද්ධකමේ හොඳ ලක්ෂණයක් තමයි තමන් හොඳ වැඩ කරන ගමන් තවත් අයව හොඳ වැඩවලට යොදවා ගැනීම. හොඳ මිත්‍රයෙකු ලෙස ගටිකාර සතු ගුණාංගයක් වන්නේ. යහළුවාට බැන නොවැදීම, ඒ වගේම යහළුවන්ට මිත්‍රයන්ට හොඳ වැඩ කරන්න යොමු කරවීම, යහළුවාට අවඩ සිදු කිරීම, යහළුවාව හොඳ යහපත් වැඩවලට යොමු කරවීම, යහළුවාගේ නුගුණ අන්‍යයන් සමග ප්‍රකාශ කිරීම, යහළුවා ධර්මයට යොමු කිරීම මොනවද? හොඳ මිත්‍රයෙක්ගේ ලක්ෂණ වලින් එකක් නොවන පිළිතුර. හොඳ මිත්‍රයෙකුගේ ලක්ෂණයක් ගුණාංගයක් නොවන පිළිතුර. මොකක්ද? යහළුවාට අවඩ සිදු කිරීම,
යහළුවාව හොඳ යහපත් වැඩවලට යොමු කරවීම, යහළුවාගේ නුගුණ අන්‍යයන් සමග ප්‍රකාශ කිරීම, යහළුවා අධර්මයට යොමු කරවීම මොකක්ද? හොඳ ගතිගුණයක් වෙන්නේ? යහළුවාට අවැඩ සිදු කිරීම හොඳ ගතිගුණයක්ද? නැහැ, ඒක නරක ගතිගුණයක්. යහළුවාව හොඳ යහපත් වැඩවලට යොමු කරවීම තමයි හොඳ යහපත් ගුණාංගය. යහළුවාව අපහසුතාවයට පත් කරලා යහළුවාගේ නුගුණ අනිත් අය සමග කියන එකත් නරක ගතියක්. යහළුවා ධර්මයට යොමු කරවීම ඒකත් නරක ගතියක්. යහළුවාව හොඳ වැඩවලට යහපත් වැඩවලට යොමු කරවන එක තමයි හොඳ ලක්ෂණය. මේ දෙදෙනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකින්නට ගියා. ගටිකාර බුදුරජාණන් වහන්සේට තම යාළුවා හඳුන්වා දෙමින් ගටිකාරයි ජෝතිපාලයි දෙන්න බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. බැහැ දකින්න ගිහිල්ලා ගටිකාර තමන්ගේ යාළුවව කාශ්‍යප බුදුහාමුදුරුවන්ට හඳුන්වලා දෙනවා. ස්වාමීනි, මේ මගේ හොඳම යාළුවා. නම ජෝතිපාල. ඔහුට ධර්ම දේශනා කරන්නයි බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ජෝතිපාල ගටිකාර කියන දෙන්න ගිහිල්ලා ගටිකාර යාළුවා ජෝතිපාල යාළුවව හඳුන්වලා දීලා මේ මගේ හොඳම යාළුවා. මේ යාළුවට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට කියලා ආරාධනා කළා. එහිදී බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ධර්ම දේශනාවට සවන් දීලා ජෝතිපාල බොහෝ පැහැදීමටපත් වුණා. ඒ වෙලාවේදී ජෝතිපාලට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒක අහගෙන ඉඳලා ගොඩාක් පැහැදීමටපත් වුණා මේ ජෝතිපාල කියන යාළුවා. ආපසු එන ගමනේදී ජෝතිපාල ගටිකාරගෙන් මෙහෙම ඇහුවා. යහළුව, ඔබ මෙතෙක් කල් බණ අහනවා. මහාන වෙන්න හිතුනේ නැද්ද? ජෝතිපාල අහනවා ගටිකාර යාළුවගෙන්, ඔබ මෙච්චර කාලයක් ධර්මය අහනවා, ශ්‍රවණය කරනවා, ඉතින් ඔබට මහාන වෙන්න හිතුනේ එහෙම නැද්ද කියලා. එවිට ගටිකාර මෙසේ උත්තර දුන්නා. මම මහාන වෙන්න හිතුවා. නමුත් ඔබ දන්නවනේ අන්ධ මව්පියන් රැකගන්නේ මා කියා. ඉතින් කොහොමද මම මහාන වෙන්නේ? ජෝතිපාල ඇහුවනේ මහාන වෙන්න හිතුනේ නැද්ද කියලා. එතකොට ගටිකාර යාළුවා උත්තර දෙනවා, මට මහාන වෙන්න නම් හිතුණා. ඒ වුණාට මගේ අම්මයි තාත්තා යන්දයිනේ. ඒ දෙන්නව රැක බලා ගන්න ඕන නිසා මම මහාන වුණේ නැහැ කියලා. ගටිකාර මහාන නොවි ඉන්නේ අර අන්ධ මව්පියන්ට සලකන්න ඕන නිසා. මේ ගුණ ධර්මයක් බෞද්ධයෙකු ළඟ තිබිය යුතු හොඳ ලක්ෂණයක්. මොකක්ද? අම්මයි තාත්තයි දෙන්නව රැක බලා ගැනීම. ඊටම අම්මයි තාත්තයි දෙන්න අන්ධ වෙලයි හිටියේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ දෙන්න අසරණ වෙලා ඉන්න වෙලාවේ අම්මයි තාත්තයි දෙන්නව රැක බලා ගන්න එක දරුවන්ගේ යුතුයකමක්. අපේ අම්මලා තාත්තලා වයසට ගියාම අපි අපේ අම්මලාව තාත්තලාව රැක බලා ගන්න ඕන. ගටිකාර නිතරම තමන්ගේ අම්මටයි තාත්තටයි උපස්ථාන කරන්න ඕන නිසා තමයි මහාන නොවි ඉන්න කල්පනා කළේ. යහපත් හොඳ දරුවෙකු ලෙස ගටිකාරගේ චරිතය දැකිය හැකි ලක්ෂණයක් ලියන්න. මොකක්ද? තමන්ගේ දෙමව්පියන් රැක බලා ගැනීම. යහපත් හොඳ දරුවෙක් විදිහට ගටිකාර තමන්ගේ අම්මයි තාත්තවයි දෙන්නව රැක බලා ගත්තා. එහෙනම් මම මහාන වෙන්නම්. ජෝතිපාල අහනවා. ජෝතිපාල කියනවා, එහෙනම් මම මහාන වෙන්නම්. එවිට ගටිකාර ඒට සතුටු වී ඔහු ආපසු කැඳවාගෙන ගොස් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ මහාන කරවනු ලැබුවා. ගටිකාර යාළුවා ජෝතිපාලව එකතු කරගෙන ගිහිල්ලා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ මහාන කළා. එදා එලෙස මහාන වුණ ජෝතිපාල අපේ බෝසතාණන් වහන්සේ. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ ජෝතිපාල විදිහට මහාන වුණේ. ජෝතිපාල වෙලා හිටියේ බෝධිසත්වයන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් පෙරම් පුරන කාලේ. දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජෝතිපාල තෙරුන් සමග බරණැස් නුවරට වැඩම කළා. දවසක් කාශ්‍යප බුදුහාමුදුරුවෝ ජෝතිපාල තෙරුන් වහන්සේත් එක්ක දැන් මහාන වෙලා ඉන්නේ. ජෝතිපාල තෙරුන් වහන්සේත් එක්ක කොහෙටද ආවේ? බරණැස් නුවරට. කසී රටේ කිකින් කියන රජතුමා පිරිසක් සමග
ඇවිත් බුදුහාමුදුරුවන්ගෙන් බණ අසා පැහැදිලා බුදුහාමුදුරුවන්ට ආරාධනාවක් කළා භික්ෂූන් වහන්සේලාත් සමග රජගෙදරට දානයට වැඩම කරවන්න කියලා. කිකී කියන රජතුමා පිරිසත් එක්ක ඇවිල්ලා රජමාලිගාවේ දානයට වඩින්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා ගියා. දන් වළඳ අවසන් වූ කාශ්‍යප බුදුහාමුදුරුවන් වහන්සේට පරණැස් නුවර වස් සමාදන් වීමට රජතුමා ආරාධනා කළා. කිකී රජතුමා දානි වළඳලා අවසානයේ පරණැස් නුවර වස් සමාදන් වෙන්න කියලා ආරාධනා කළා. මෙන්න මේ විදිහට මාස 3ක් ඒ නුවර වැඩ ඉන්න කියලා ආරාධනා කළා. දැනටත් පන්සල්වල මේ විදිහට වස් ආරාධනා කරනවා දැකලා තියෙනව නේද? ඔව්. එහෙම වස් ආරාධනා කළාම උන්වහන්සේලා ඒ පන්සලේම මාස 3ක් වැඩ ඉඳලා මිනිස්සුන්ට ගොඩාක් ධර්මයේ කියලා දෙනවා. බණ භාවනා කරන්න කියලා දෙනවා. බුදුහාමුදුරුවෝ මේ ආරාධනාව පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ ආරාධනාව පිළිගත්තද? නැහැ. ආරාධනාවක් පිළිගෙන තිබුණ නිසා රජුරුවන්ගේ හිත කලකිරුණා. ආරාධනාවක් පිළි අරගෙන තිබුණු නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිකී රජතුමාගේ ආරාධනාව පිළිගත්තේ නැත්තේ. රජුරුවන්ගේ හිත හොඳටම කලකිරුණා. ස්වාමීනි මම ඔබ වහන්සේට මෙච්චර හොඳට සලකලා හොඳට දාන දීලා ඔබ වහන්සේට ආරාධනාවක් කළා. ඔබ වහන්සේ මගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. මට වැඩිය හොඳ දායක මහත්තයෙක් ඔබ වහන්සේට ඉන්නවද? ඒ විදිහට රජතුමා කේන්තියෙන් වගේ ඇහුවා. බුදුහාමුදුරනේ මම ඔබ වහන්සේට දානේ හොඳට පිළිගන්වලා ඔබ වහන්සේට ආරාධනාවක් කළාම ඔබ වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. ඔබ වහන්සේට මට වැඩිය හොඳ දායකයෙක් කවුරු හරි ඉන්නවද? දායක මහත්තයෙක් ඉන්නවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔව් මහරජ ඔබට වඩා හොඳ දායක මහත්මයෙක් මට ඉන්නවා. කිකී රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් රජතුමනි ඔබතුමාට වඩා හොඳ දායකයෙක් මට ඉන්නවා කියලා. රජුරෝ කලබලයෙන් අහනවා කවුද? කොහෙද ඉන්නේ කියලා. බුදුහාමුදුරුවෝ සංසුන්ව උත්තර දෙනවා. කොහොමද උත්තර දෙන්නේ? මහරජ මෙහි ඉඳලා ටිකක් දුර වේහලිංග කියන ගමේ. එයාගේ නම ගටිකාර. බලන් හදලා ජීවත් වන දුප්පත් මිනිසෙක්. ඒ මිනිස්සයා ඔබට වැඩිය බොහෝම හොඳයි. රජතුමනි ඔබතුමා ආරාධනාව පිළිගත්තේ නැහැ කියා මාත් සමග අමනාප වුණා. ඒත් ගටිකාරය එහෙම කෙනෙක් නොවේ. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තරේ රජතුමාට කියනවා. දේශනා කරනවා. රජතුමනි වේහලිංග කියන ගමේ ගටිකාර කියලා බලන් හදලා ජීවත් වෙන දුප්පත් හැබැයි ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා. ඔහු ඔබතුමාට වඩා ශ්‍රද්ධාවන්තයි. ඔහු කවදාකවත් ආරාධනාවක් පිළිගත්තේ නැහැ කියලා අමනාප වෙන්නේ නැහැ. ඒ වුණත් රජතුමනි ඔබ අමනාප වුණා කියලා. තුනුරුවන කෙරෙහි කවදාවත් කලකිරෙන කෙනෙක් නෙවෙයි. ඒ වගේම මහරජ ගටිකාර හොඳට පන්සිල් රකින්නවා. බෞද්ධ ජීවිතයේ වැදගත්ම ලක්ෂණයක් සිල්වත්කම. බෞද්ධ ජීවිතයේ බොහෝම සරල ජීවිතයක්. රජතුමනි ගටිකාර ලද දෙයින් සෑහීමකට පත් වෙනවා. ඔබ මගේ යන හැඟීම් බැහැර කර කටයුතු කරන කෙනෙක්. මම මගේ යන හැඟීම් බැහැර කර කටයුතු කරන කෙනෙක්. ගටිකාර කියන්නේ කොයි වගේ කෙනෙක්ද? තුනුරුවන කෙරෙහි කවදාවත් කලකිරෙන්නේ නැති කෙනෙක්, ශ්‍රද්ධාවෙන් සිටින කෙනෙක්. ඊට පස්සේ හොඳට පන්සිල් රකින්නවා. බෞද්ධකමේ වැදගත්ම අංගයක් තමයි, ලක්ෂණයක් තමයි සිල්වත්කම. බෞද්ධ ජීවිතයේ බොහෝම සරල ජීවිතයක්. ගටිකාරත් ඒ විදිහට ලැබෙන දේවල් වලින් විතරක් සතුටු වෙලා ජීවත් වෙන කෙනෙක් කියලා
ගටිකාරකයේ හොඳ ලක්ෂණ රජතුමාට ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ. කොයි වගේ කෙනෙක්ද? තුනුරුවන කෙරෙහි කලකිරෙන්නේ නැති කෙනෙක්, හොඳට පන්සිල් රකින්න කෙනෙක්, සරල ජීවිතයක් ගත කරන කෙනෙක්, ලද දෙයින් සතුටු වෙන කෙනෙක්, මම මගේ කියන හැඟීම් වලින් බැහැර වෙලා කටයුතු කරන කෙනෙක් කියලා සඳහන් කරනවා. මහරජ ඔහු පුදුම කෙනෙක්. මම දවසක් ඔහු ගෙදර නැති වෙලාවක උදේවරුවේ ඔහුගේ ගෙදරට වැඩියා. එතනදී මා ඔහුගේ දෙමව්පියන්ගෙන් ඔහු කොහෙදයි ඇසුවා. එවිට ඒ අය මට කිව්වා ඔබගේ උපස්ථායකයා ගෙදර නැති නිසා ආහාර භාජන වලින් රැගෙන දානය වළඳන්න කියලා. මහරජතුමනි, දවසක් මම ගටිකාරකී නිවසට වැඩම කළා. ඒ වෙලාවේදී හිටියේ අන්ධ අම්මයි තාත්තයි දෙන්න විතරයි. ඒ වෙලාවේදී අන්ධ අම්මයි තාත්තයි දෙන්න මට ප්‍රකාශ කළා ඔබගේ උපස්ථායකයා මේ වෙලාවේ නිවසේ නැහැ. ඒ නිසා භාජන වලින්ම අරගෙන දානි වළඳන්න කියලා. ඒ කියන්නේ අන්ධ අම්මටයි තාත්තටයි ඇස් පේන්නේ නැති නිසා දානි පිළිගන්නන්න බෑ. ඒ නිසා තමයි අන්ධ අම්මයි තාත්තයි දෙන්න බුදුරජාණන් වහන්සේට එහෙම ප්‍රකාශ කළේ. දවසක් බුදුරජාණන් වහන්සේගේ පන්සල වැස්සට තෙමෙන්නට වුණා. බුදුරජාණන් වහන්සේගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පන්සල වැඩ හිටපු තැන තෙමෙන්න පටන් ගත්තා. ගටිකාරගේ නිවසේ තිබුණු පිදුරු ගෙනවිත් තමයි පහළ සෙවිලි කළේ. ගටිකාරගේ නිවසේ වහලා තිබුණු පිදුරු අරගෙන ඇවිල්ලා ඒ පිදුරු වලින් තමයි මහරජතුමනි පන්සල සෙවිලි කළේ කියලා වහලේ හැදුවේ. ගටිකාර ගෙදර නැති වේලාවක ඒ දේ සිදු වුණත් ඔහු ඒ ගැන සතුටු වුණා මිස කලකිරුණේ නැහැ. ඒ පිදුරු ගලවලා අරගෙන ඇවිල්ලා පන්සල හැදුවේ, පන්සලේ වහලේ වැහුවේ ගටිකාර ගෙදර නැති වෙලාවක. මහරජ, මේ ගටිකාර එබඳු ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒ වගේ ශ්‍රේෂ්ඨ උතුම් කෙනෙක් තමයි ගටිකාර කියන්නේ කියලා දිගින් දිගට ගටිකාර ගැන බුදුරජාණන් වහන්සේ ගුණ වර්ණනා කරනවා. ඒ ගටිකාරගේ වස් ආරාධනාව පිළිගෙන බුදුරජාණන් වහන්සේ නැවතත් කොසල් රටට වැඩම කළා. ගටිකාරගේ ආරාධනාව බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන කොසල් රටට වැඩම කළා. කිකී රජුරෝ කැල් 500ක බඩු පුරවා ගටිකාරට එව්වත් ඒවා ගටිකාර බාරගත්තේ නැහැ. කිකී කියන රජතුමා කරත්ත 500ක බඩු පුරවලා ගටිකාරගේ ගෙදරට එව්වා. ගටිකාර ඒවා පිළිගත්තද? නැහැ. ඒවා පිළිගත්තේ නැහැ. ගටිකාර ආපසු ඒවා පිටත් කරලා යවුවා. ගටිකාර මෙවැනි කෙනෙකු බව පෙන්වා දෙමින් එදා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන් වහන්සේට දේශනා කළා. ගටිකාර කියන්නේ ආනන්ද හාමුදුරුවනේ අන්න ඒ වගේ කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට ධර්මයේ දේශනා කළා. මේ ධර්මයේ අස ආනන්ද හාමුදුරුවෝ අතිශයින්ම සතුටු වුණා. මජ්ක්‍ධිම නිකායේ ගටිකාර සූත්‍රයේ සඳහන් වෙන මේ විස්තරය ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ කරුණ අහලා ගොඩාක් සතුටටපත් වුණා. සදැහැති බෞද්ධයෙකු ලෙස ගටිකාර සතු හොඳ ලක්ෂණ දක්වන්න. සරල ජීවිතයක් ගත කිරීම, පන්සිල් ආරක්ෂා කිරීම, ලත දෙයින් සතුටු වීම, කේන්ති නොගැනීම, තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම, ඒ වගේ ගොඩාක් ලක්ෂණ තිබුණා. ඔබ සැමත් ශ්‍රද්ධාවන්තයන් බවට පත්වී ත්‍රිවිධ රත්නයට ගරු කරන හොඳ බොදු දරුවන් වීමට උත්සාහ කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ විදිහට එදා ප්‍රධානාචාර්ය හාමුදුරුවෝ වෙසක් පොය නිමිති කරගෙන පන්සලේ පවත්වන්නට යෙදුණු දහම් පාසලේ පවත්වන්නට යෙදුණු වෙසක් වැඩසටහනේදී අනුශාසනා කරලා ධර්ම දේශනා කරලා සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කළා දේශනාව නිමා කළා. ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව නිම කළේ දෙවියන්ට පින් දෙමිනුයි.
හැම ධර්ම දේශනාවක්ම අවසන් කරන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරලා. එහෙම දෙවියන්ට පින් අනුමෝදන් කරලා ධර්ම දේශනාව නිමා කළා. හොඳයි. දැන් මේ පුංචි දුවලට පුතාලට මතකයිනේ අපි කතා කරපු ලස්සන කතාව. බලන්නකො කොච්චර හොඳ යාළුවෙක්ද කියලා ගටිකාර කියන්නේ. කොච්චර හොඳ ගතිගුණ තිබුණු යාළුවෙක්ද කියලා බලන්න. හොඳයි, මෙම පාඩම ඇසුරින් හොඳ බොදු දරුවෙකු වීමට අපගේ ජීවිතයට ගත හැකි ආදර්ශ මොනවාද? මොනවද? ශ්‍රද්ධාවෙන් ක්‍රියා කිරීම, අනිත් ආගම් අදහන අයට පවා ගරු කිරීම, යාළුවන් හොඳ මාර්ගයට යොමු කරවීම, සිල් ආරක්ෂා කිරීම, කේන්ති නොගැනීම, ලද දෙයින් සතුටු වීම, චාම් ජීවිතයක් සරල ජීවිතයක් ගත කිරීම, ඒ වගේ හොඳ ලක්ෂණ ගොඩක් මේ පාඩමේදී අපිට කියලා දුන්නා. හොඳ යහපත් කල්යාණ මිත්‍රයෙකු තුල තිබෙන ගුණාංග මොනවාද? හොඳ යහපත් කල්යාණ මිත්‍රයෙක්ගේ තියෙන්න ඕන ගුණ ධර්ම මොනවද? යාළුවාව හොඳ මාර්ගයට යොමු කරවීම, වැරදි වලින් මුදවා ගැනීම, යහළුවන්ට කේන්ති අරගෙන තරහ අරගෙන හිරිහැර නොකිරීම, යහළුවන්ට උදව් උපකාර කිරීම, ඒ වගේ ගොඩක් හොඳ ලක්ෂණ තියෙනවා. හොඳයි. දුවේ පුතේ මෙන්න මේ ප්‍රශ්නෙට අවධානය යොමු කරන්න. 3 වෙනි ප්‍රශ්නය. අභ්‍යාස පොත භාවිත කරමින් පහත සඳහන් වාක්‍ය ඉදිරියේ ඇති කොටුවල බෞද්ධයෙකු තුල තිබිය යුතු ගුණාංග හරි ලකුණත් ලකුණෙන්ද නොතිබිය යුතු ගුණාංග වැරදි ලකුණෙන්ද සටහන් කරයි. තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන් ක්‍රියා කරයි. එක හරිද වැරදිද? එක හරි. අන්‍යාගම් වලට ගරු නොකරයි. එක හරිද වැරදිද? එක වැරදි. අනිත් ආගම් වලට පවා ගරු කරන කෙනෙක් වෙනවා. මව්පියන්ට උපස්ථාන කිරීම හොඳ දරුවෙක්ගේ ලක්ෂණයක්. මිතුරා හොඳ වැඩවලට යොමු කරයි. ඒකත් හරි. මිතුරා නරක වැඩවලට පොළඹවයි. ඒක වැරදි. කළ ගුණ සලකයි. ඒකත් හරි. ලද දෙයින් සෑහීමටපත් නොවේ. ඒක හරිද වැරදිද? ඒක වැරදි. හොඳ දරුවෙක්, හොඳ බෞද්ධ දරුවෙක් ලද දෙයින් ලැබෙන දේවල් වලින් සතුටු වෙනවා. සරල ජීවිතයක් ගත කරනවා. සරල ජීවිතයක් ගත කරනවා. හොඳයි දුවේ පුතේ, අපි අද දවසේ වැදගත් වෙන කරුණු ගොඩක් සාකච්ඡා කළා. මේ පාඩම නැවත වතාවක් බලන්න. ඊළඟ දවසේ පාඩම කියලා දෙන්න කලින් මම මේ අද කියලා දුන්නු කරුණු ගැන ගොඩක් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නවලට හොඳට උත්තර දෙන්න නම් මොකක්ද කරන්නට තියෙන්නේ? අපි කියලා දුන්නු මේ හැම දෙයක් ගැනම හොඳට මතකයේ තියෙන්න ඕන. හොඳට මතකයේ තියෙන්න නම් ආයෙත් මේ පාඩම් බලලා, මේ පාඩම් කියවලා මතක තියාගන්න ඕන. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන පාඩමක් වැදගත් වෙන ගොඩක් දේවල් ඉගෙන ගනිමු. අද දවසේදී අපි පාඩම නතර කරන්නට ලෑස්ති වෙන්නේ. ගිය සතියේත් අපි කතා කළා, මේ සතියේත් කතා කළා. හොඳයි. අපි මේ විදිහට හොඳ දේවල් ගොඩක් ඉගෙන ගනිමු. අපි හොඳ බෞද්ධ දරුවෝ වෙන්න, හොඳ බෞද්ධ ළමයෙක් වෙන්න, සතුටින් ජීවත් වෙන කෙනෙක් වෙන්න මේ වගේ හොඳ දේවල් ගොඩක් ඉගෙන ගන්න ඕනේ. ගටිකාර සූත්‍රයේ තියෙන ගටිකාර උපාසකතුමා ගැනත් හොඳට මතක තියාගන්න. මජ්ක්‍ධිම නිකායේ ගටිකාර සූත්‍රය. හොඳයි, එහෙමනම් දුවලට පුතාලට හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරලා අද දවසේ පාඩම නිමා කරනවා. ඊළඟ දවසේ අපි තවත් පාඩමක් ඉගෙන ගනිමු. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.